වස්සාන ධර්ම දේශනා ಗುಣ පිරිහෙනකොට මිනිසුන්ගේ ආශ පිරිහෙන්න පටන් ගන්නවා. දැන් පිනතුනි ಗುಣ පිරිහෙන කාලයයි. ගුණවත්කම් ඒ වගේම පිනතුනි අපි ළඟ තියෙන වටිනාකම් මැකිලා යන කාලයයි. අපි වැඩි හරියක් ඔබේ මුවි තව කෙනෙක්ගේ ගුණයක් ඇහෙනකොට ඔබ මේ දිනවල වුවත් ඔබ ඒ ගුණ මකනවා මිසක ගුණ සමාදන් වීමක් නෑ අද ලෝකේ. එයා හරි කාරුණිකයි. අනේ එයාගේ කරුණාව. ඔයා දන්නවා එයාගේ හැටි. අන්න ඒ විදිහට අපි එයාගේ ගුණය මකනවා. යම් කෙනෙක්ගේ ගුණයක් වටහා ගත්ත වහා ඒ ගුණය පිළිබඳව පින්නතුනි සතිමත් වෙලා ඔබ තුල ඒ ගුණය රෝපණය කරගන්න. ගුණ මකන්නට එපා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දෙහිවල පල්ලිදුර පාරේ පදිංචි හිරාන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය යන පින්වත් දෙදෙනා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ ජුනි මාස 2 වන දිනට 94 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 9කට පෙර පරලෝසපත් ආදරණීය නීටා සිල්වා මෞතුමියට සහ සැප්තැම්බර් 6 වන දිනට 104 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 23කට පෙර පරලෝසපත් පී ජයරත්න සිල්වා ආදරණීය පියතුමන්ට පින් අනුමෝදන් කරමින් එම දයාබර දෙමාපිය දෙපළට නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උපාදෝති. වාසනාවන්ත සදැහැති පින්නතුනි, අද සද්ධර්මානුශාසනය සඳහා අපි මාතෘකා කරගන්නේ කුද්දක නිකායට අයිති ධම්මපදය කියන ධර්ම ග්‍රන්ථයේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ
ඊ타ත්ම ශ්‍රේෂ්ඨ දේශනාවක් වන බුද්ධ වග්ගයට අයිති සිව්වන ගාථාව අද ධර්මානුශාසනය සඳහා මාතෘකාව වශයෙන් තබා ගන්නට බලාපොරොත්තු වන්නේ. දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය මරණය සහ සංසාර බිය දකිමු කියන මේ මාතෘකාව ඔස්සේ අද මේ උතුම් සද්ධර්මානුශාසනයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල පල්ලි දොර පාරේ පදිංචි පින්වත් හිරන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලී කොඩිකාර මහත්මිය යන පින්වත් දෙදෙනාගේ සදැහැති දායකත්වයෙන් ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ජුනි මාස දෙවන දිනට 94 වන ජන්ම දිනය යෙදෙන මීට වසර 9කට පෙර පරලොව සැපත් ආදරණීය නීටා සිල්වා මවතුමියට සහ සැප්තැම්බර් 6 වන දිනට 104 වන ජන්ම දිනයේ යෙදෙන මීට වසර 23කට පෙර පරලොව සැපත් පී ජයරත්න සිල්වා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් එම දයාබර දෙමාපියන් දෙපළට නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි පින්වත් හිරන්ති ප්‍රනාන්දු මහත්මියගේ සහ පින්වත් සඳමාලි කොඩිකාර මහත්මියගේ සත් සිතුවිල්ල වන්නේ. ඒ දෙපළ අරමුණු කරන මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය මරණය සහ සංසාර බිය දැකීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඊ타ම වටිනා බුද්ධ වග්ගයට අයිති දුකසේ ලැබිය යුතු සම්පත් සතරක් පිළිබඳව කියවෙන මේ උතුම් දේශනය සමගින් අපි හැමෝම දැන් සාදු සිතින් සහ සම්බන්ධ වෙමු. පිනතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාලා අපි ඔබ මේ ලබා ඇති මේ මනුෂ්‍ය භවය ඊතා දුර්ලභ කාරණයක් බව. ඒක පිනතුනි මේ තුන් ලෝකයේ දෙසම ප්‍රඥාව නැමැති ඇස අවදි කරලා බලන්න. මේ ලෝකයේ දුර්ලභම අවස්ථාවකම දුර්ලභම ප්‍රතිලාභයක් අපිට ලැබිලා තියෙන්නේ. ඒ තමයි පිනතුනි මේ මනුෂ්‍ය භවය. තාම දුකසේ ලැබිය යුතු සම්පතක් මනුෂ්‍ය භවය. පිනතුනි මේ මහ පොළවේ එවැගේම මහ සයුරේ මේ හිස් අවකාශයේ පියාඹන සැරිසරන සත්ත්ව ලෝකයේ ගැන මොහොතකට හිතන්න. ඒ සත්ත්ව ලෝකය පිනතුනි ගණන් හදන්න බෑ. අචින්ත්‍යයි. හිතලා නිම කරන්න බෑ. සත්ත්ව ලෝකයේ මෙච්චරයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පමණක් නෙවෙයි පිනතුනි මේ බඹයක් පමණ වූ සිරුර තුලම 80 කුලයකට ආйти පණුවන් ජීවත් වෙනවා. කුල 80ක් කියලා කියන්නේ අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ආදී වශයෙන් ಜಾති ජීවත් වෙනවා වගේ මේ ශරීරෙහි මල මුත්‍රාශ්‍රය කරගෙන කුල 80කට ආйти පණුවන් ජීවත් වෙනවා. 80 කුලයක් කියලා කියන්නේ පිනතුනි එක කුලයක් එක සත්වයකින් සම්පූර්ණ වන්නේ නැහැ. එක ජාතියකින් පණුවන් 200ක් 300ක් හිටියනම් මේ සිරුරෙහි ලේ ධාතුව මල මුත්‍රාශ්‍රය කරගෙන කුච්චර සත්ත්ව ලෝකයක්ද අපි මම මගේ කියලා හිතන මේ කයම. ඒ නිසා පිනතුනි සත්ත්ව ලෝකේ අචින්ත්‍යයි. හිතලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි පිනතුනි දිව්‍යතල බ්‍රහ්මතල ගත්තාම දෙවියන්ද අසංඛේය ගණනින් ජීවත් වෙනවා. අසංඛේයයක් කියලා කියන්නේ පින්නතුනේ 1.140ක්. අසංඛේය ගණන් දෙවිවමුන් ජීවත් වෙනවා. මේ තුන් ලෝකය මොකක්ද පින්නතුනි තුන් ලෝකය කියලා කියන්නේ? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. කාම ලෝක කියලා කියන්නේ පින්නතුනි මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි, දිව්‍යතල 6යි. 6යි 4යි මනුෂ්‍ය ලෝකයත් එකතු වුණාම 11යි. මේ මනුෂ්‍ය ලෝක, මේ කාම ලෝක, මේ කාම ලෝකයන්හි
උපතක් සලසන්නේම සකස් කරන්නේම කෙලෙස් සහිත සත්වයෝ. රූපලෝක තියෙනවා පින්නතුනි 16ක්. ඒ රූපලෝකවල රූපාවචර ධානලාභීන් උපදිනවා. අරූපලෝක 4ක් තියෙනවා. ඒ අරූපලෝකවල අරූපාවචර ධානලාභීන් උපදිනවා. එහෙමනම් පින්නතුනි මේ කාම රූප අරූප කියන ලෝකත්‍රයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හරියට පින්නතුනි පුංචි උදාහරණයක් කියනවා නම් කන්දක් උඩට නැගපු කෙනෙකුට ඒ කන්ද වටේටම තියෙන දේවල් හොඳට පෙනෙනවා. කන්ද පහළ ඉන්න කෙනෙකුට වඩා කන්ද මුදුනට නැගපු කෙනාට හාත්පසම පෙනෙනවා. අන්න ඒ වගේ පින්නතුනි මනුෂ්‍ය භවයෙන් උත්තරීතරත්වයට පත්වෙච්ච උත්තරීතර මනුෂ්‍ය මිනිසුන් අතර ඉහළටම ගමන් කළ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරලා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙලා තුන් ලෝකේම අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ දැනගත්තා. ඔය අපි කතා කරපු කාමලෝක, රූපලෝක, අරූපලෝක පිළිබඳව පින්නතුනි ඔබේ අතෙහි තිබෙන නෙල්ලි ගෙඩිය පිළිබඳව ඔබෙන් විමසුවොත් ඔබට කියන්නට පුළුවන්කම ලැබෙනවා වගේ. භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකේම දැනගත්තා. ඒ නිසානි භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. බලන්න පින්නතුනි ඔබ දන්නවා බුදුගුණ අලංකාර කියන මේ කවි පොතෙහි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුන් කල්හිම පැවති පදරුත් සියල් ලොව ඇති. ඇතඹුලසේ දැනගති එයින් සම්මා සම්බුදුනයති. තුන් කාලයේම දැනගත්තා අතීත වර්තමාන අනාගත වශයෙන් අපිට පින්නතුනි මීට අවුරුදු 300කට 400කට තොරතුරු හොයන්න ගියාම අපි කොච්චර අපහසුතාවයට පත් වෙනවද? හැබැයි අතේ තියෙන නෙල්ලි ගෙඩිය ගැන විමසුවොත් අපිට ඕන තරම් ඉක්මනින් තොරතුරු කියන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ අන්නේ එලෙසින් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම දැක්කා. පදාර්ථ දැනගත්තා. ලෝකේ යම්තාක්ද ධම්ම ඒ තාක් බුදුරු නුවණ පින්නතුනි. බුදු නුවණ යම් තාක්ද ඒ තාක් පමණයි ලෝකේ ධම්ම. එහෙනම් හේතුඵල න්‍යායෙන් හටගන්න යමක් වේද ලෝකේ ඒ සියල්ල පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ හරියට අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ දැනගත්තා. කන්දක් උඩට ගිය කෙනාට හාත්පසම පෙනෙනවා වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි තුන් කාලයේම දැන වදාලා. පින්වත් මහණෙනි මිලෝකේ දුර්ලභම කාරණයයි මනුෂ්‍ය භවය. දෙවි බඹුන් අතර උපදිනවට වඩා වටිනාම තැන තමයි මනුෂ්‍ය ජීවිතය. පිනතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයේ දෙසට සිහිය යොමුකට බලන්න. දුල්ලබංච මනුස්සත්ත පටිලාභෝ කිච්චෝ මනුස්ස පටිලාභෝ මේ මනුෂ්‍ය ප්‍රතිලාභය කොච්චර දුර්ලභ එකක්ද කියලා අපි මොහොතකට කල්පනා කරලා බලමු. පිනතුනි අර මා මුලින් සිහිපත් කළ මේ මහ පොළොවේ මහ සයුරේ ඒ වගේම මේ හිස් අවකාශයේ සැරිසරන සත්ව ලෝකයේ අචින්ත්‍යයි හිතන්න බෑ මෙච්චරයි කියලා. ඒ වගේම තමයි පිනතුනි දෙවි බඹුන් සටහන් වෙනවා. අපි සංකල්පයකට කියනවා දෙවියන් 33 කෝටියක් පිළිබඳව කතා කරනවා. ඒ පමණක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාලා අසංකේය ගණන් දෙවි බඹුන් ජීවත් වෙන බව. හැබැයි පින්නතුනි මිනිස්සුયો කොච්චර අඩුද ලෝකේ. බලන්න පින්නතුනි මුළු මහත් ලෝකයේම මිනිස්සු ප්‍රමාණය ගණන් හදන්නට පුළුවන්. අපේ ලක් දෙරණ තුල කෝටි 2යි ලක්ෂ 20ක් මිනිසුන් ජීවත් වෙනවා. මේ විදිහට පින්නතුනි ගණන් හදලා බැලුවාම මුළු ලෝකයේම ඉන්න මිනිස්සු ප්‍රමාණය පින්නතුනි කෝටි 800 ඉක්මවන්නේ නැහැ. කෝටි 800ක් කියලා කියන්නේ අර සත්ත්ව ලෝකයේත් එක්ක සසඳුනකොට කොයි තරම්නම් අඩු ප්‍රමාණයක්ද. අපිට පෙනෙන්නේ ලෝකයේ මිනිසුන් ගොඩාක් ඉන්නවා වගේ. හැබැයි පින්නතුනි ලෝකයේ මිනිසු බොහොම දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්ත පටිලාභෝ කිච්චෝ මනුස්ස පටිලාභෝ. පින්නතුනි ලෝකයේම සිටින මිනිසුන් ප්‍රමාණය කෝටි 750ක් 800ක් කියලා අපි හිතුවොත් ඒකෙන් පින්නතුනි ඔබ හිතන්න ඇස් නොපෙනෙන අය කොච්චර ඉන්නවද? උපන් දවසේ ඉඳලා මරණ මංචකයේ දක්වා
මේ ලෝකේ රූප නොදකපු අය කොච්චර ඉන්නවද? හැබැයි මිනිස්සුયો කාටවත් උපහාසයකට අපහාසයකට නිന്ദා අපහාස කිරීම පිණිස නොවේ. මොහොතකට හිතන්න. නුවණ අවදි කරන්න. ඒ වගේම පිනතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ කොයිතරම්නම් බිහිරි අය උපදිනවද? උපන් දවසේ ඉඳලා මරණ මංචකයේ දක්වා මේ ලෝකෙ කිසිදු ශබ්දයක් නොඇසූ මිනිස්යෝ ජීවත් වෙනවා. උපතේ ඉඳලා මරණය දක්වා මේ ලෝකේ ගඳ සුවඳ නොහඳුනන මිනිසුන් ජීවත් වෙනවා. අපට මේ ගඳ සුවඳ නොදැනීම පිළිබඳව සංකල්පයක් හරි මේ වසංගතය නිසා ඇති වුණා. හැබැයි පින්නතුනි අපිට එහෙම සංකල්පයක්වත් තිබුණේ නැහැ. එසේ වුවත් පින්නතුනි උපතේ සිට මරණය දක්වා ලෝකේ ගඳ සුවඳ නොහඳුනන මිනිසුන් ජීවත් වෙනවා. මිනිස්සුયો උපන් දවසේ සිට මරණය දක්වා රසය පිළිබඳව කිසිදු අදහසක් නැති මිනිසුන් ලෝකේ ජීවත් වෙනවා. අපි තිත්ත රස, පැණි රස, ලුණු රස, ඇඹුල් රස වශයෙන් හඳුනන මේ කිසිදු රසයක් දන්නේ නැහැ. කුසගින්න නිසා ආහාරයක් ගන්නවා. ඒ හැරෙන්නට පින්නතුනි ලෝකේ රස හඳුනන්නේ නැති මිනිසුන් ඉන්නවා. ලෝකේ ස්පර්ශය නොදැනෙන මිනිසුන් ඉන්නවා. ස්පර්ශය කියලා කියන්නේ පින්නතුනි අපිට අපේ ශරීරයේ කුඹියක් ගියක් දැනෙනවා. හැබැයි ලෝකේ මිනිස්සු ජීවත් වෙනවා. ඒවා ලෙඩ රෝග එහෙම රෝගීව උපදිනවා. ශරීරයේ ස්පර්ශය දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිනතුනි ලෝකේ තවත් පිරිසක් ජීවත් වෙනවා මිනිස්සුන් තමයි. හැබැයි ඔළුවට හොඳවත් නරකවත් යන්නේ නැහැ. මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලන්න පිනතුනි ඔබට අපට ලැබිච්ච මේ මනුස්ස භවය කොච්චර දුර්ලභද? හොඳට ඇහෙනවා. හොඳට පෙනෙනවා. හොඳට ගඳ සුවඳ දැනෙනවා. හොඳට රස දැනෙනවා. හොඳට ස්පර්ශය දැනෙනවා. හොඳට ධර්මතාවය දැනෙනවා. යමක් කියනකොට ඔබට වැටහෙනවා. පින්නතුනි දුර්ලභයි. දුර්ලභයි මනුෂ්‍ය භවය. දුර්ලභයි. ඒ වගේම පින්නතුනි මේ මිනිසත් භව බොහොම දුර්ලභයි. ලෝකයේ දුර්ලභම වූ මනුෂ්‍ය භවය ඔබට අපට ලැබිලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මං ඔබෙන් ඊටාම සරල ප්‍රශ්නයක් විමසන්නම්. මේ ලෝකයේ ඔබට වැඩියෙන්ම වටින්නේ ඔබට අඩුවෙන්ම තියෙන දේවල්ද වැඩියෙන්ම තියෙන දේවල්ද? මේ ලෝකයේ ඔබට වැඩියෙන්ම වටින්නේ අඩුවෙන් තියෙන දේවල්ද වැඩියෙන් තියෙන දේවල්ද? ඔබේ පිළිතුර මම හිතනවා ඔබට වැඩියෙන්ම වටින්නේ අඩුවෙන්ම තියෙන දේ. හරියට මේ දවස්වල පෙට්‍රල් ගෑස් වගේ කොච්චර පරිස්සම් කරනවද? හරිම අඩුයි. අඩු දේ ඔබට වටිනවා. ඒක පරිස්සම් කරගන්න ඔබ උත්සාහ කරනවා. අන්න ඒ වගේ එහෙමනම් ඔබට මේ ලෝකයෙන් තුන් ලෝකයෙන් කාම රූප අරූප කියන ලෝකත්‍රයෙන් දුර්ලභම අඩුම දේ තමයි ලැබිලා තියෙන්නේ. ඒ පිනුතුනි මනුෂ්‍යත්වයයි. එහෙමනම් ඔබ අඩුම දේ ඔබ කතා කරනවා ඔච්චරයි තියෙන්නේ රකින්න ඕන. ඔච්චරයි තියෙන්නේ පරිස්සම් කරගන්න ඕන. එහෙමනම් පිනුතුනි පරිස්සම් කරගන්නට ඕන කුමක්ද? මේ මනුෂ්‍ය භවය බොහොම දුර්ලභයි. දුර්ලභංච manussත්ත්ව පටිලාභෝ. පිනුතුනි මේ මනුෂ්‍ය භවය කොයිතරම් දුර්ලභද කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මිනිසත් බවක් ලැබීම බොහෝම දුෂ්කරයි. ඒක සඳහන් වෙන්නේ පින්නතුනි කන කැස් බෑවා. වේසිදුරකින් අහස බලනවා වගේ බොහොම දුෂ්කර කාර්යයක්. මහා මුහුදට දැමපු වියදඬුවක්. ඔබ දන්නවා වියදඬේ සිදුරු තියෙනවා. ඒ වියදඬේ සිදුරකින් සිව් දිගින් හමන සුළඟින් මේ වියදඬ මොකද වෙන්නේ? මහ සයුරේ ඒ මේ අත ගසාගෙන යනවා. දියෙන් අරගෙන යනවා. ඒ වගේම මහ මුහුද පත්ලෙහිම මහ මුහුදෙහි පත්ලෙහිම වෙසන කන කැස් බෑවා. අහස බලන්නේ අවුරුදු 100කට එක් දවසයි. අවුරුදු 100 ගණනකින් තමයි අහස බලන්නේ. එතකොට අර මහ සයුරට දාපු වියදඬ ඒකේ සිදුරු
සිව් දෙසින් හමන සුළඟට කැළඹෙනවා. කන කැස් බෑවා අවුරුදු 100 ගණනකින් මහසයුරි මුදුනට පැමිණිලා අහස බලනවා. සිව් දිගට සුළං වේගයෙන් ගෙන යන ඒ බිය දණ්ඩෙහි සිදුර අහස බැලීමට ඒ කන කැස් බෑ වගේ ඇසට එල්ලවීම යම්සේ දුෂ්කරද. බලන්න පිනුතුනි කොයිතරම් ලස්සන උපමාවක්ද. කන කැස් බෑවා කියන මේ සත්වයා මහ සයුරේ පත්ලෙහිම ජීවත් වෙන්නේ. මහ සයුර ඉහළට එන්නේ අවුරුදු 100 ගණනකින්. මහ සයුරට එක්කුණු වියදණ්ඩෙහි සිදුරු සිව් දෙසින් හමන සුළඟින් ඒ මේ අත කැළඹෙනවා. විය හැකි දෙයක් නොවේ. බොහොම දුර්ලභයි. කලාතුරකින් අහම්බෙන් සිදුවෙන සිදුවීමක්. අන්න ඒ වගේ පින්නතුනි කන කැස්බෑ වගේ ඇහැ අහසට එල්ලවීමත් එක්කම විය සිදුරත් ඒ සමග එක්වීම බොහොම දුර්ලභයි. එනිසා පින්නතුනි ඔබ ලබලා තියෙන ඔය මනුස්ස භවය මිල කළ නොහැකි අමිලයි. එහි වටිනාකම ඔබ දන්නේ නැහැ. පින්නතුනි අර සේරි වාණිජ ජාතකය ඔබට මතක් වෙනවා ඇති. ඒ ධර්ම කතාව ඔබ දන්නවා. ඒ මිත්තණියයි මිනිබිරියයි තමන්ගේ දුම්මැසේ තිබුණු තලිය රත්තරන් කියලා හඳුනන්නේ නැහැ. අන්න ඒ වගේ පින්නතුනි මේ ලැබපු මනුස්ස ජීවිතය වටිනාකම නොහඳුනන මිනිසුන් අද ලෝකේ සතර දෙසින්ම පෙනෙනවා. මනුෂ්‍යත්වය කොයිතරම් දුර්ලභද? දුර්ලභ අසීරු දෙයක් ලබලා අපි කුමක්ද කරන්නට ඕන? අන්නේ මනුෂ්‍ය භවය ආරක්ෂා කරන්නට ඕන. අඩුම දේ ඔබ රැකගන්න. ඔච්චරයි තියෙන්නේ. පරිස්සම් කරගන්න ඕන. ලෙහෙසි නෑ, පහසු නෑ මේ මනුෂ්‍ය භවය. කවුද පින්නතුණිය ලෙසින් දේශනා කරන්නේ? හරියට අර කන්ද මුදුනට ගිය කෙනා හාත්පසම තියෙන දේ පෙන්නනවා වගේ. මනුෂ්‍යත්වයෙන් ඉහළටම ගිය භාග්‍යවතුන් වහන්සේ. ඔබත් මමත් සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ දුර්ලභංච මනුස්සත්ව පටිලාභෝ. එහෙම ලබන මනුස්ස ජීවිතයේ පින්නතුනි කොයිතරම්නම් ආරක්ෂා කරන්නට ඕනේද? කිච්චෝ මනුස්ස පටිලාභෝ. ඒ වගේම පින්නතුනි කිච්ඡං මච්ඡාන ජීවිතං. ඒ මනුස්ස භවයේ ලබලා මේ මනුෂ්‍ය ප්‍රතිලාභයේ මිනිසත් භව ලැබපු ඔබ මච්ඡාන ජීවිතං මිනිසුන්ගේ දිවි පැවැත්ම සඳහා පින්නතුනි කොයිතරම් වෙහෙසෙනවද? අද ඔබ පෙට්‍රල් පෝලිං ගානේ, ගෑස් පෝලිං ගානේ. ඒ පමණක් නෙවෙයි පින්නතුනි. කොයිතරම් ඔබ දුක් පීඩාවන් මැදද ජීවිතය අරගෙන යන්නේ? කොයිතරම් අපහසුද? කොයිතරම් ඔබේ සිතට ද්වේෂ සිතුවිලි පහළ වෙනවද? කොයිතරම් ඔබේ සිතට පීඩාවන් උපදිනවද? පින්නතුනි මච්ඡාන ජීවිතං මේ ජීවිත පැවැත්ම ලෙහෙසි නෑ, පහසු නෑ. සීසෑ වෙළඳාම් කිරීම නොයෙක් කම් කටළු විඳිමින් තමයි පින්නතුනි මේ ජීවන ගමන අරගෙන යන්නේ. ඒ ජීවන ගමන යන ගමනේදී පමණක් නෙවෙයි පින්නතුනි, ඒ පමණක් නෙවෙයි ජරාවෙන් පෙළෙන ඊටාම අල්ප කාලයක් පවතින නිසා ඊටත් වඩා පින්නතුනි මිනිසත් බව බොහෝම දුර්ලභයි. වගේම දිවි පැවැත්මත් තාමත්ම දුෂ්කරයි. ඒක ආද ඔබට අමුතුවෙන් කියන්නට ඕනේ. ජීවිතේ පවත්වා ගන්නට අපිට කොයි තරම්නම් අසීරුකම්, අපහසුකම්, පීඩාවන් අප්‍රමාණව ඇති වෙලා තිබෙනවද? ඒ අතරේ පින්නතුනි ලෙඩ දුක් ඇති වෙනවා. නොයෙක් විදිහේ රෝග පීඩාදිය වැළඳෙනවා. මේ හැම එකක් මැදම මච්ඡාන ජීවිතං දිවි පැවැත්ම පින්නතුනි තාමත්ම දුක් සහිතයි. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කිච්ඡං සද්ධම්ම සවන සද්ධර්ම ශ්‍රවණයත් පින්නතුනි අන්නේ තරම්ම දුර්ලභයි. සදහම් ඇසීම කප් කෙල සුවහසක් ගණනකින් යුතු පින්නතුනි
සදහම් දන්නෙකු, දෙසන්නෙකු, සද්ධර්මයේ විස්තර කරන්නෙකු ලැබිය නොහැකි. දුෂ්කරයි. සද්ධර්ම ශ්‍රවණේ දුර්ලභයි. ඒ පමණක් නෙවෙයි පින්නතුනි, සද්ධර්මයේ දේශනා කරන්නට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ උත්තම වූ සද්ධර්මය විස්තර කරලා තියෙන්නට ඕන. ඒ සද්ධර්ම විස්තරයත් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ගේ ලෝකේ පහළ වීමත් අතිශයින්ම දුර්ලභයි. බුදුවරුන්ගේ ඉපදීම දුර්ලභයි. බුදුවරුන්ගේ ලොව පහළවීම කප් කෙල සුවහස් ගණනකිනුදු සිදු නොවන කාර්යයක්. එබැවින් පින්නතුනි, එනිසාවෙන්ම පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ උපත තාම දුර්ලභයි. දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහිලා. දුර්ලභ වූ සද්ධර්මයත් ඔබේ දෙසවනට මුණ ගැහිලා. ඒ සද්ධර්මය ඔබේ අවබෝධය කරා අරන් යන්නට පින්වන්ත වූ දුර්ලභ වූ මනුෂ්‍ය භවයක් ලැබලා හොඳට ඇහෙන කනකුත් ලැබිලා. පින්නතුනි, වහවහ ඊ타ම වේගයෙන් වෙනස් වෙන, ඊ타ම වේගයෙන් අවසන් වයන මේ මනුෂ්‍ය භවය පිළිබඳව නුවණින් ප්‍රඥාවෙන් විමසන්න. මරණය මේ ජීවිතයට උරුම දෙයක්. ක්ෂණයක් ක්ෂණයක් පාසාම අපේ ජීවිතය මරණය කරා යන්නේ. එක තප්පරයක්වත් ජීවිතේ අත්හරින්නට නෑ පින්නතුනි. ඒ තප්පරයට ක්ෂණ 25000ක් තියෙනවා. ඔබට කුසල ක්ෂණ කොච්චර පහල කරගන්න පුළුවන් වටිනා තප්පරයක්ද ඒ ගිවිල යන්නේ. ඒ නිසා පින්නතුනි, කම්මැලි කමින්, උදාසීන කමින්, නිදිමතෙන්, මැලි බවෙන් දවස නොහැර වීරියෙන් ආරම්භ කරන්න. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරියයි. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙහි පිහිටන්න. මොකද පින්නතුනි, මේ තරම් වටිනා මේ මනුස්ස ජීවිතයට එච්චර කාලයක් නැහැ. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. ආයුෂ බොහොම ටිකයි. ආයුෂ පිරිහෙන කාලයයි පින්නතුනි ඔබ අප දැන් මේ රැඳී සිටින්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනවා. පහළ වෙන්නේ පින්නතුනි දැන් මේ මහා භද්‍ර කල්පේ නම් මේ සිව්වන බුදුරජාණන් වහන්සේ සිව්වන අන්තක් කල්පේ පහළ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. මේ ශාසනයේ පින්නතුනි දැන් ආයුෂ පිරිහෙමින් යන කාලය. පින්නතුනි, ආයුෂය මනුෂ්‍ය ආයුෂය පිරිහෙන්නේ 100ට 1 බැගින්. මොකක්ද මේ 100ට 1 බැගින් පිරිහෙනවා කියලා කියන්නේ? 100ට 1 බැගින් පිරිහෙනවා කියලා කියන්නේ පින්නතුනි, මිනිස් ආයුෂෙන් අවුරුදු 100ක් ගත වෙච්ච තැන. ඒ කියන්නේ අද පටන් අවුරුදු 100ක් ගත වෙනකොට මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන අවුරුදු ගණනින් වසරක් පහලට වැටෙනවා. පින්නතුනි, දැන් ಗುಣ දියුණු වෙන කාලේ නෙවෙයි, ಗುಣ පිරිහෙන කාලේ. අපට සතර දෙස බලන විට ඒ බව පැහැදිලි වෙනවා. මිනිස් ගුණ ධර්ම එන්න පිරිහෙනවා. මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ උත්තම ගුණ පිරිහිලා යන බව පේනවා. නිතරම අපේ කනට ඇහෙන්නේ, ඇහැට පෙනෙන්නේ, ඒ වගේම අපට අත්විඳින්නට සිද්ධ වෙන්නේ පින්නතුනි අසුභවාදී දේවල්. ආයුෂ පිරිහෙන කාලෙට මිනිසුන් ගුණ ධර්ම නැති වෙලා යනවා. ගුණ ධර්ම නැතිවීම තමයි හේතුව බවට පත් වෙන්නේ. හේතුවක් නැතුව කිසිවක් ලෝකේ නැහැ සිදුවන්නේ. ඒ නිසා පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මනුෂ්‍ය භවයේ ලබන ආයුෂය බොහොම දුර්ලභයි. දුර්ලභ ආයුෂයක්. බොහොම ටිකයි. වේගෙන් ගෙවිලා යනවා. වේගෙන් අවසන් වෙලා යනවා. පින්නතුනි, බලන්න මිනිස් ආයුෂ කොහොමද පිරිහෙන්නේ? අවුරුදු 100කට එකක් පිරිහෙන බව අපට හොඳට තේරුම් ගන්නට පුළුවන්. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් 2666ක් ගත වුණා. 2666ක් කියන්නේ පින්නතුනි 2700ක්ම තමයි. අවුරුදු 2700ක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඔය 80 මහා ශ්‍රාවකයන් ගැන එකල හිටිය ගිහි පින්වතුන් පිළිබඳව බොහෝම ප්‍රඥාවන්තයින් පිළිබඳව ඔබ කතා පුවත් අප්‍රමාණව දන්න. මොහොතක් විමසලා බලන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා.
එකලම බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. පින්නතුනි අද ඔබට ආරංචියක් ලැබෙනවද? ඔබට එන ආරංචි අනුව බලන්න ඔබට එන මලගෙවල් මිනිස්සුන්ගේ මලගෙවල් පිළිබඳව ආරංචිය බලන්න. ඔබට කවදාකවත් අවුරුදු 100යි අවුරුදු 120යි අවුරුදු 130ක් ජීවත් වුණා. අවුරුදු 100ක් ජීවත් වුණා කියලා ඔබට ආරංචි එන්නේ නැහැ. ඔබට දැන් එන ආරංචි මොනවද? අවුරුදු 60යි මිය ගිහිල්ලාලු. අවුරුදු 65යි මිය ගිහිල්ලාලු. අවුරුදු 70යි මිය ගිහිල්ලාලු. අවුරුදු 80යි 85යි 90ක් විතර කියයි. එහෙම මලගෙවල් ආරංචි වෙනවා මිසක ඔබට කවදාකවත් අවුරුදු 105යි 110යි 115යි 120යි කියලා ආරංචි වෙන්නේ නැහැ. එහෙනම් පිනතුනි දැන් ආශය පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා පැවතගෙන ආපු අපේ කටවහරක් පමණක් දැන් ඉතිරි වෙලා තියෙනවා. ඒ තමයි 120ට 220ක් ආයුබෝ වේවා. අද නම් පිනතුනි ඒක කියන්නටවත් ගැළපෙන්නේ නැති තරමට මිනිසුන්ගේ හිත්වලිනුත් ඈත් වෙලා ගිහිල්ලා. අද පිනතුනි 60ට 60ක් ආයුබෝ වේවා කිව්වට කමක් නැහැ. ඒ තරම් අපේ ආශ පිරිහිලා ගිහිල්ලා. ඒ අනුව පිනතුනි 100ට එකක් පිරිහෙන බව හොඳට බලන්න. අවුරුදු 2500 2700ක් විතර බුද්ධ පරිනිර්වාණයෙන් ගත වුණා. 100ට එක ගානේ ගත්තොත් 2700ට තියෙනවා 100 ඒවා 27ක්. 120න් 27ක් අඩු කරන්න. 120න් 27ක් අඩු වුණාම දැන් ආයු කාලය 93ක් වගේ. බලන්න පින්නතුනි 100ට එකක් අඩු වෙන විදිය. මෙහෙම පිරිහිලා ගිහිල්ලා මිනිස් ආයුෂ පින්නතුනි අවුරුදු 10 දක්වාම මිනිසුන්ගේ ආයුෂ පිරිහිනවා. යම් කෙනෙක් මේ උතුම් සද්ධර්මය සතර සතිපට්ඨානය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩයිද එහෙව් කෙනෙක් පමණක් මමනයි පින්නතුනි ලෝකේ ඉතිරි වන්නේ. එහෙම නැති කෙනෙක් ලෝකේ නැහැ. පැවැත්මක් ඇති කරන්නේ. නැවත 10ට ආයුෂ පිරිහුණාට පස්සේ පින්නතුනි හේතු සකස් වෙලා බලන්න අද හේතු සකස් වෙලා තියෙන විදි මේ වසංගතය නිසා අපි හැමෝම විවිධාකාරයේ බෙහෙත් වර්ග පාවිච්චි කළා. දැන් මිනිසුන්ගේ හිත් වලින් ඒව ටික ටික ඈත් වෙලා ගිහිල්ලා වසංගතයේ පහව ගියා. වසංගතයක් පහව යනකොට පින්නතුනි ඇති වෙන්නේ දුර්භික්ෂයයි. දුර්භික්ෂයක ලකුණු අපේ ඉස්සරහ තියෙනවා. නුවණින් විමසලා බලන්න. පින්නතුනි මේ විදිහෙන් වසංගත තත්ත්වවලදී අපි පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් බෙහෙත් වර්ග නිසා අපේ ආයුෂ පිරිහෙනවා. ඊළඟට පින්නතුනි තව දුරටත් මා මේ කියන කාරණය ධර්මානුකූලව ඉදිරියට මිනිසුන්ට ස්පර්ශය නොදැනී ගියොත් එහෙම රෝගයක් හැදුනොත් හැප්පිලා මැරෙනවා. වලවල් වල වැටිලා මැරෙනවා. නිවසෙන් එළියට යනකොට ඉන්ජෙක්ෂන් එකක් අරගෙන යන්නට සිදුවෙන තැනට ආවොත් කොයිතරම්නම් මේ ජීවිතය මච්ඡාන ජීවිතං මිනිසුන්ගේ ජීවි පැවැත්ම කොහොම දුෂ්කර වේවිද? ඒව ගන්න පිනතුනි ආශ පිරිහෙනවා. එහෙමනම් පිනතුනි ආශ පිරිහෙන්නට හේතු සකස් වෙනවා. ඊළඟට මිනිස්සු ආගම දහමින් ඈත් වෙනවා. පුළුවන් තරම් ඔබ නුවණින් කල්පනා කරලා බලන්න. ඔබේ ආගම කුමක් වුවත්, ඔබේ ජාතිය කුමක් වුවත්, ඔබේ ආගම තුලින් ඔබ කොයිතරම්නම් සුරක්ෂිත කරලා තියෙනවද? ඔබ ආරක්ෂා කරලා තියෙනවද කියලා බලන්න. ශික්ෂාපද තුලින්, හැදිච්චකම තුලින්, සිරිත් විරිත් තුලින්, මවපියා හඳුනා ගැනීම තුලින්, දූපුතුන් හඳුනා ගැනීම තුලින් ඔබේ ආගමෙන් ඔබ කොයිතරම් ශික්ෂණයකට පත් කරලා තියෙනවද? ස්වාමීන් වහන්සේ හඳුනා ගැනීම තුලින් විවිධ ආකාරයෙන් පින්නතුනි අපි වැඩිහිටිය ගරු කළ යුතු කෙනා, වැඳිය යුතු කෙනා, පිදිය යුතු කෙනා මේ මොනවද පින්නතුනි? අප තුල තියෙන ಗುಣ මේවා දැන් පිරිහිමින් යනවා. මේ ಗುಣ පිරිහි යනකොට පින්නතුනි මොකද වෙන්නේ? ಗುಣ පිරිහෙනකොට මිනිසුන්ගේ ආශ පිරිහෙන්න පටන් ගන්නවා. දැන් පින්නතුනි ಗುಣ පිරිහෙන කාලයයි. ගුණවත්කම් ඒ වගේම පින්නතුනි අපි ළඟ තියෙන වටිනාකම් මැකිලා යන කාලයයි. අපි වැඩි හරියක් ඔබේ මුවි තව කෙනෙක්ගේ ගුණයක් ඇහෙනකොට ඔබ මේ දිනවල වුවත් ඔබ ඒ ගුණ මකනවා මිසක ගුණ සමාදන් වීමක් නෑ අද ලෝකේ. එයා හරි කාරුණිකයි. අනේ එයාගේ කරුණාව. ඔයා දන්නවා එයාගේ හැටි. අන්න ඒ විදිහට අපි එයාගේ ගුණය මකනවා. යම් කෙනෙක්ගේ ගුණයක් වටහා ගත්තවහ ඒ ගුණය පිළිබඳව පින්නතුනි සතිමත් වෙලා ඔබ තුල ඒ ගුණය රෝපණය කරගන්න. ගුණ මකන්නට එපා. ඒ කියන්නේ අපේ සිතෙහි පවතින ක්ලේශයක ස්වභාවයයි මක්ක කියලායි කියන්නේ.
මක්ක කියලා කියන්නේ පිනතුනි ಗುಣමකුගම. මක්ක කියනකොට අපේ මතකයට එන්නේ කවකටු පෙට්ටියේ තිබෙන මක්කේ පාසල් ගිය කාලේ. ඒකත් මක්කේ තමයි. එතන මක්කේ මාප්‍රාණ කයන නෙවෙයි. පාලියෙන් මක්ක ಗುಣමකු බව. පිනතුනි කවකටු පෙට්ටියේ තියෙන මක්කේ අරගෙන මක්කේ දෙන්න කියලා මොකද කරන්නේ? වැරදි දේවල් මකනවා. ඔබේ සිත නැමැති කවකටු පෙට්ටියේ තියෙන මක්ක අරගෙන මොකද කරන්නේ ඔබ? ಗುಣ මකනවා. එයා කාරුණිකයි. අනේ එයාගේ කරුණාව. එයා හරි පරිත්‍යාගශීලී. අනේ එයාගේ පරිත්‍යාගශීලීකම. ඔන්න ඔබ ಗುಣ මකන විදිය. එයා හරි ඉවසිලිවන්තයි. ඔයාට මං කියලා දෙන්නම්කෝ එයාගේ ඉවසීමේ තරම වෙලාවක. අන්න අර ඉවසිලිවන්ත ගුණයක් දැක්ක කෙනෙක් ඒ ගුණය තව කෙනෙක් මකනවා නම් ඒක ಗುಣමකු බවයි. පිනතුනි මේ දුර්ලභ මනුස්ස භවයක් ලැබලා අපි කරන ගොඩාක් දේවල් අපිට අහිත පිණිසයි පවතින්නේ. ඒ නිසා පිනතුනි මරණයෙන් කෙලවර වෙන මේ ජීවිතය, අල්ප ආයුෂයක් ඇති මේ ජීවිතය කොයි තරම්නම් රකින්න ඕන එකක්ද? හැම දවසක්ම හැම දිනයක්ම කොයි තරම් වටින දවසක්ද? කොයි තරම් වටින තප්පරයක්ද? අත්හරින්නට එපා. ආයුෂ පිරිහෙමින් පවතින කාලේ ಗುಣ වඩන්නට වීරිය ආරම්භ කරන්න. සතර සතිපට්ඨානයේ වඩන්න. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්න. ඒ වගේම සතර 이르දිපාද දියුණු කරගන්න. පංච ඉන්ද්‍රිය දියුණු කරගන්න. පංච බල සප්ත බෝධ්‍යංග ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩන්න වීරිය ආරම්භ කරන්න. ආය දවසක් නෑ. ආය මොහොතක් ඔබට එළඹෙන්නේ නෑ. මේ පුණ්‍යවන්ත සමයමයි. මේ පුණ්‍යවන්ත සමය කියලා සිහිපත් කළේ පින්නතුනි දුර්ලභ වූ මනුෂ්‍ය භවයක් ලබලා අංග විකලත්වයෙන් මන්ද බුද්ධිකත්වයෙන් තොර වෙලා ඇහැ හොඳට පෙනෙනවා, කන හොඳට ඇහෙනවා, නැහැට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට පහස දැනෙනවා, මනසට ධර්මතාවය දැනෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච බව සංඥාවෙන් අපට අදහසින් උන්වහන්සේගේ සද්ධර්මයේ පවතිනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටත් දුර්ලභ අවස්ථාවක් එළඹිලා තිබෙනවා. ලෝකයේ පින්නතුනි කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයේ සැදිය නොහැකිවත් අපිට මේ වෙනස් වෙන ලෝකයේ යථාර්ථයේ තේරුම්ගෙන සංසාර විමුක්තියට යා හැකියි. මරණය කියලා කියන්නේ පින්නතුනි කුමක්ද? මරණය කියලා කියන්නේ පින්නතුනි අපි හැමෝම ලැබපු මේ වටිනා මාණික්කයක් වගේ මිල කළ නොහැකි අමිල වූ මේ මනුස්ස ජීවිතය, බොහෝම දුර්ලභ වූ මේ මනුස්ස ජීවිතය මොකද කරන්නට ඕන පින්නතුනි? රකින්නට ඕන. ඔච්චරයි. මෙයමයි මේ ජීවිතයමයි. මේ ජීවිතය තුළම පින්නතුනි සද්ධර්මයේ පිළිබඳව අවබෝධය දියුණු කරගෙන ධර්ම කතාව අනන්තවත් දන්නවා. ඒ ධර්ම කතාව තුළින් ධර්මයේ දකින්න, ලෝකයේ ඇත්ත දකින්න, ලෝකයේ යථාර්ථය දැනගන්න, ලෝකයේ සත්‍ය ස්වභාවය වටහා ගන්න නුවණැස ප්‍රඥාව නැමැති ඇස අවදි කරන්න. එවිටයි පින්නතුනි ඔබට පෙනෙන්නේ ක්ෂණයක් පාසා සමුදය වය වෙන, ඇති වෙන නැති වෙන මේ ජීවිතය දිහා නුවණින් බලන්න, ප්‍රඥාවෙන් බලන්න. ඇති වෙන නැති වෙන මේ ජීවිතයේ පින්නතුනි මොහොතක් පාසාම මරණයට යනවා. යම් මොහොතක අපි සම්මුති මරණයට දෙලඹෙනවා. අන්නේ මරණ මංචකය හරිම බිහිසුණුයි. ඔබ ජීවිතයේ පුරාම කළ කී දේ මුල් කරගෙන පින්නතුනි මේ සංසාර ගමනේ ඔබට සලකුණු පහළ වෙනවා. ඔබ යන්නේ කොතනටද කියලා. සංසාර ගමනේ පහළ වෙන සලකුණු මොනවද? මරණය බියකරු වන්නේ ඒකයි. පින්නතුනි මරණය කොයිතරම් බියකරුද? මරණයට කවුරුත් කැමති නැහැ. හැබැයි පින්නතුනි මරණ මංචකයට එළඹුණාට පස්සේ මරණ මංචකය කියලා කියන්නේ මැරෙන ඇඳ. ඒ ඔබ අද සයනය කරන ඇඳමමයි. ඒ ඇඳමයි මරණ මංචකයට එළඹෙනකොට පින්නතුනි අපි හැමෝම සංසාර ගමනකයි මේ යෙදලා ඉන්නේ. ගමනක් යන අපිට මාර්ගයක් තියෙනවා. ඒ තමයි සංසාර මාර්ගය, සංසාර ගමන. එහෙනම් මේ සංසාර ගමනේ උදාහරණයකින් බලමු. පාරක යන කෙනෙකුට ඒ මහ පාර යනකොට විවිධාකාර පල්ලම් වංගු මුණ ගැහෙනවා. ඒවා මුණ ගැහෙන බව සංඥාපූර්ව මගින් සටහන් කරලා තියෙනවා. ඉදිරියෙන් පල්ලමක් ඇත, ඉදිරියෙන් වංගුවක් ඇත. ඔබට මතක් වෙනවා ඇති පාරේ තියෙන මග සලකුණු. සංසාර ගමනේ තියෙන මග සලකුණු මොනවද?
එයයි පින්නතුනි මරණය හරි බියකරුයි කියලා කියන්නේ. සංසාරයේ හරිම බියකරුයි. මරණ මංචකයේ පින්නතුනි ඔබට පහළ වෙනවා නම් සංඥා පහළ වෙනවා. අර පාරේ තියෙන සලකුණු වගේ පූර්ව නිමිති පහළ වෙනවා. ඒ තමයි පින්නතුනි ඔබ යන තැන තීරණය කරන විදිය. ඔබට සංසාර ගමනේ එහෙමත් නැතිනම් මරණ මංචකේ අවසන් හෝරා කීපේ වෙන්නට පුළුවන්. අවසන් සති කීපේ වෙන්නට පුළුවන්. අවසන් මාස කීපේ වෙන්නට පුළුවන්. අවසන් වසර කීපේ වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් මරණ මංචකයට වැටිලා වසර 10 15 පින්නතුනි කිසිවක් Tamanට කරගත නොහැකිව තමන්ගේ ආශ්වාස වැටීම පමණයි අනිත් සියලු කටයුතු අන් අයගෙන් උදව් උපකාර ලැබමින් මේ කය පවත්වන අවස්ථාවන් ලැබෙනවා. සමහර කෙනෙකුට පින්නතුනි ඒ වසර ගණනක් වෙනකොට සමහර කෙනෙකුට මාස ගණනක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට සති ගණනක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට දින ගණනක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට පැය ගණනක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට මිනිත්තු ගණනක් වෙන්නට පුළුවන්. පූර්ව කෘත කුසල කර්ම වලට අනුව පින්නතුනි අපි මරණ මංචකයේදී මග සලකුණු දකිනවා. අපිට සමහර මග සලකුණු කියනවා ඇහෙනවා. අනේ මම පිච්චෙනවා වගේ. මම දැවෙනවා වගේ. මම ගිනි ගන්නවා වගේ. මේ මා සිටින කාමරයේම මේ ඇඳෙන් ගිනි ජාල මතුවෙමින් ගින්නෙන් දැවෙනවා වගේ මට දැනෙනවා. අපිට සමහර විට පින්නතුනි ඔය වගේ වචන ඇහෙනකොට මරණ බියෙන් කියවනවා කියලායි අපි කියන්නේ. නමුත් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. අන්න පින්වත් මහණෙනි මරණ මංචකයේ ගින්න ගැන දැවෙනවා පිච්චෙනවා ගිනි ගන්නවා කියලා නිතරම කියනවා නම් එයාට අර පාරේ යනකොට ඉස්සරහින් වංගුවක් තියෙනවා කියලා පෙනුනා වගේ ඉදිරියෙන් නිරය මුණ ගැහෙනවා කියන සලකුණේ. ඒ නිසා පින්නතුනි මේ ජීවිතේ හොරකම් කරලා අන් අයව රිදවලා පීඩාවන් කරලා මේ ලැබපු වටිනා මනුස්ස ජීවිතය අපි විනාශ කරගත්තොත් අපි රැකගත්තේ නැතිනම් අන්න ඒ වගේ සලකුණුයි පින්නතුනි තනි වුණත් මරණ මංචකේ නෑ ඔබ සමග එන්නට කවුරුත්ම රැඳෙන්නේ. ඒ නිසා අපි මරණ මංචකයේදී හරිම අසරණයි. ගින්නක් ගැන කතා කරනවා නම් පින්නතුනි ඉදිරියෙන් නිරය මුණ ගැහෙනවා කියන සලකුණුයි. ඊළඟට පින්නතුනි සමහර කෙනෙක් ඝන කළුවර පිළිබඳව කතා කරනවා. ඒව පිළිබඳව ඕන තරම් ඔබට උදාහරණ දකින්නට පුළුවන්. මරණ මංචකයේ සිටින අයට අපිත් පිරිත් කියන්නට යන අවස්ථාවන් වලදී. ඒ වගේම නොඑක් අවස්ථාවන් වලදී අපිට මුණ ගැහෙනවා. තමන්ගේ මසුචි ටික තමන්ම කනවා. ඒ තරම් හිත විකලත්වයටපත් වෙනවා. අඳුර ගැනම කතා කරනවා. ඝන කළුවර ගැනම කතා කරනවා. ඔන්න පින්නතුනි සංඥාවක් පහළ වෙනවා. ඉදිරියෙන් പ്രേත ලෝකයකෝ යක්ෂ ලෝකයක උපතක් සකස් කරනවා කියන සලකුණුයි මේ. ඊළඟට පින්නතුනි සමහර කෙනෙක් මරණ මංචකයේදී සමහර විට මෙතෙක් නොදුටු තිරිසන් ලෝක ගැන කතා කරනවා. තිරිසන් සත්වයන් ගැන නිතර කියනවා. නිතර විමසනවා. කියනවා, පෙන්නනවා. සංඥාවන් හැටියට Tamanට ඒවා පෙනෙනවා. ඇත්තක් නෙවෙයි, සත්‍යයක් නෙවෙයි. හැබැයි Tamanගේ මානසිකාර විසින් මවලා පෙන්වනවා. තිරිසන් ලෝකයක් ගැන නිතර කතා කරනවා නම් එයා පින්නතුනි තිරිසන් ලෝකයක උපතක් සකස් කරනවා කියන සලකුණුයි. ඒ වගේම තව කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් පිළිබඳව, දුර්ලභ මිනිසුන් පිළිබඳව, ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳව, ගුණ යහපත් මිනිසුන් ලෝකයේ තවමත් ජීවත් වෙනවා. අන්න ඒ මිනිසුන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි හිතන්න එක ගමක ඔබ නිකම් මනසින් හිතන්න මේක සිදුවිය නොහැක්කක්. අද ගුණ පිරිහෙන කාලය නිසා. ඔබ ඒ නිසා මානසිකාරයක් හදාගන්න. ඔබේ ගම පන්සිල් පද ජීවිතය ගියත් නොකඩන පිරිසක් ජීවත් වෙන ගම්මානයක් වුණොත් නිකන් මනසින් හිතලා බලන්න. මනසට නිකන් එහෙමයි කියලා හිතට අරගෙන බලන්න. කොච්චර සුන්දරද ඔබේ ගම්මානේ. කොච්චර ලස්සනද ඔබේ ගම්මානේ. පන්සිල් රකින්න ගම, පළාත, රට හරියට කළොත් පින්නතුනි කොයි තරම්නම් විචිත්‍රවත් වේද. තමන්ට තමන් අවංක වෙන විට, තමන්ට තමන් සාක්ෂියක් වන විට, තමන්ගේ සීලය පිළිබඳව තමන්ට ශක්තියක් ඇති වෙන විට කොයි තරම් සුන්දරත්වයක්ද. අන්න ඒ වගේ නැති වුණාට එහෙව් මිනිස් තල පිළිබඳව කතා කරනවා. ශ්‍රේෂ්ඨ මිනිසුන් ගැන කතා කරනවා. අන්න පින්නතුනි ඒ සලකුණ ඉදිරියෙන්
මනුෂ්‍ය ලෝකයේම උපතක් හදනවා කියන සලකුණයි. ඔබට දැන් ඔබ ධර්ම කතා අනන්ත අප්‍රමාණව දන්න අතීත කතාවකින් මා සිහිපත් කරන්න. රුවන්වැලි මහ සෑරදුන් හදාගෙන ගිය දුටුගැමුණු මහ රජුරවන්ට සෑය නිම කරගන්න බැරි වුණා. සද්ධාතිස්ස මහ රජුරු සෑය නිම වුණ විදිහට සකස් කරලා මරණ මංචකයේ හිටිය දුටුගැමුණු රජුරවන්ට පෙන්වන්න සැලසුවා. මහ රජුරු මහා ප්‍රීතියකටපත් වුණා. හිතට අප්‍රමාණ සුවයක් දැනුණා. සැහැල්ලුවක් දැනුණා. ඒ සැහැල්ලුව ඒ සැනසීම දෙක්කම පින්නතුනි අහස් ගැබේ පැත්තකින් පෙනෙනවා දිව්‍යයන් දිව්‍යාංගනාවන් දිව්‍ය රථවලින් පැමිණිලා මල් මාලා අරගෙන අපි ළඟට එන්න කියලා කතා කරනවා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි. තව කෙනෙකුට පෙනෙන්නේ නැහැ. සත්‍ය නෙවෙයි. අන්න ඒ වගේ උවත් පින්නතුනි මනුෂ්‍ය ලෝකය තුල ඉන්න කෙනෙක් දිව්‍ය තලයකට යනවා කියන සලකුණයි. ඒ නිසා ඔබ ඔබේ මනසින් විමසන්න. එච්චර කාලයක් නැහැ. දින සති මාස වර්ෂ ගෙවිලා යනවා ඊටාම වේගයෙන්. අපි මේ අවුරුදු ගණන් කියලා ජීවිතයේ දීර්ඝ වශයෙන් අල්ලගෙන හිටියට අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. උපන් හැමෝටම මරණය කියන ධර්මතාවය ඊටාම වේගයෙන් අපි ළඟට එමින් පවතිනවා. ඉහළට ගන්න හුස්ම පහළට හෙළනකම් විශ්වාස කරන්න බෑ. ඒ තරම් අවිනිශ්චිත වූ මේ මනුෂ්‍ය ජීවිතය නුවණින් ප්‍රඥාවෙන්ම අවබෝධයෙන්ම රැකිය යුතුම එකක් බව ඔබ අවබෝධ කරගත යුතුව පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේ මනුස්ස ලෝකයේ මේ මිනිසත් බව බොහොම දුර්ලභ කාරණයක්. ඒ නිසා පින්නතුනි දුර්ලභව ලැබපු මේ මනුස්ස ජීවිතය තුන් ලෝකේම වටිනාම ජීවිතය භාග්‍යවතුන් වහන්සේ එලෙසින් සඳහන් කරන්නේ. ඒ නිසා පින්නතුනි දුර්ලභ මනුස්ස ජීවිතයත් ඒ මරණය කරා වේගයෙන් ගමන් කරන බවත් ඒ අනුව ඔබට මරණ මංචකයේ කුමන සලකුණක් සංඥාවක් පහළ වේද? ඒට බලපාන්නේ ඔබේ ජීවිතයේ ඔබ කරන කුසල අකුසල කර්මවල විපාකයි. ඒ නිසා පින්නතුනි ජීවිතයේ දිහා නුවණින් බලන්න. ගුණවත්කම් දියුණු කරගන්නට වීරිය කරන්න. ගුණ පිරිහෙන කාලේ ගුණවතෙක් වන්නට වීරිය කරන්න. ගුණ පිරිහෙන ලෝකේ ගුණවත් කෙනෙක් බවෙන් ජීවත් වන්නට වීරිය ආරම්භ කරන්න. එහෙම නැති වුණොත් පින්නතුනි මේ සංසාරේ අපි කාටත් හරිම බියකරුයි. බිහිසුණුයි. බියකරු බිහිසුණු මේ සංසාරේ ඔබ කරන හැම ක්‍රියාවක් දිහාම නුවණින් බලන්න. ඔබ යහපත් ක්‍රියාවක් ලෙසින් ඒ ක්‍රියාව තුළ ඔබ වංචනික ක්‍රියා කොච්චර කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි හරියට කැඩපතක් ඉදිරියට ගියාම ඔබට හරියට පෙනෙනවා වගේ ඔබේ ජීවිතය දිහා ප්‍රඥාව නැමැති ඇහෙන් බලන්න. නුවණින් විමසන්න. ප්‍රඥාවෙන් විමසන්න. සංසාර විමුක්තියට උපකාර වන්නේ යයි. ඒ නිසා පින්නතුනි මේ උතුම් සදහම් මේ උතුම් බුද්ධෝත්පාද කාලයකම මේ උතුම් මනුෂ්‍ය භවයක් ලබලා රැකිය යුතුම ආරක්ෂා කළ යුතුම වටිනාම මනුෂ්‍ය ජීවිතය ඔබට ලැබිලා තියෙනවා. අන්න ඒක රැකගෙන ඒක ආරක්ෂා කරගෙන ජීවිතේ රැක ගැනීමයි පින්නතුනි අපි කර යුතු වන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කිච්චෝ මනුස්ස පටිලාභෝ මේ මනුෂ්‍ය ප්‍රතිලාභය මේ ප්‍රතිලාභය බොහොම දුර්ලභයි. කිච්ඡං මච්ඡාන ජීවිතං ජීවිතේ පවත්වන්නට ඒ දුර්ලභ මනුෂ්‍ය භවයක් ලැබලත් ඒක රැක ගන්නට කොයි තරම් වෙහෙසක් දරන්නට ඕනද? අද අපිට ඒක පෙනෙනවා. කොයි තරම් මහන්සි වෙන්නට ඕනද? කොයි තරම් වෙහෙස ගන්නට ඕනද? කොයි තරම් නිදි වරනවද? කොයි තරම් දුක් පීඩාවන් විඳිනවද? ඒ නිසා පින්නතුනි කිච්ඡං මච්ඡාන ජීවිතං මේක රැක ගන්න බොහොම අපහසුයි. කිච්ඡං සද්ධම්ම සවණං ඔය අපහසු කාරණා සියල්ලම අතරේ ඔබට සද්ධර්මය හෙනවා නම් පින්නතුනි ඒකත් දුර්ලභම කාරණයක්. ඔබේ ජීවිතයේ ලැබපු අමරණීයම වටිනා මොහොතයි. ඒ උතුම් කිච්චෝ බුද්ධානං උපාදෝ මේ උතුම් බුද්ධෝත්පාද කාලයක් නිසාමයි. ඒ නිසා දුර්ලභ මනුස්ස ජීවිතය ආරක්ෂා කරන්න. හරියට අඩුවෙන්ම තියෙන දේවල් රකින්නවා වගේ මේ තුන් ලෝකේම අඩුම දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය භවයයි. හරියට පින්නතුනි ලෝකේ සත්ව ලෝකේ එක්ක සසඳලා බලනකොට අපි අතේ ඇඟිලි තරමට මිනිස්සු
එනිසා මිනිස් ගුණධර්ම වලින් ඔබ ඊටාම හොඳින් විකසිත වෙන්න. පිබිදෙන්න. ගුණ සුවඳ වලින් පිරෙන්න. ජීවිතයේ වටිනාකම් වලින් පුරව ගන්නට ඔබට මේ උතුම් සද්ධර්මානුශාසනයත් නිවනටම අරමුණක් වේවා. සැනසීමටම අරමුණක් වේවා. ශාන්තියටම අරමුණක් වේවා. මේ උතුම් සද්ධර්මයේ දෙස ඔබ නුවණින් විමසන විට බලන විට පින්නතුනි ඔබට සැනසුමක් සුවයක් සකස් වෙනවා මිසක ඔබට නෑ අසහනයක් පීඩාවක් ඇතිවන්නේ. ඒ නිසා මේ උතුම් සද්ධර්මය ඔබේ දිවි මඟ සැනසෙල්ල පිණිසම උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඔබ දන්න ධර්ම කතා ධර්මයේ තුලින් ගලපා ධර්මයේ දකින්නට ධම්මානුපස්සී වන්නට ධම්මේසු ධම්මානුපස්සී ධර්මතාවයේහි ධර්මතාවයේ නුවණින් අවබෝධ කරගෙන සංසාර විමුක්තිය පිණිස නිවන් පිණිස මේ උතුම් සද්ධර්මානුශාසනය ඔබට උපනිශ්‍රය වේවා. සැනසෙල්ල පිණිසම පවතිවා. දුර්ලභ මනුස්ස භවය තුල මරණය කෙලවර කොට පවතින මේ ජීවිතය වහවහ සංසාර බිය දැක ඔබට සංසාර ගමනේ අවසාන සලකුණ ගමනක යෙදෙන ඔබට මහමග වංගුවක් මුණ ගැහෙනවා වගේ මේ සංසාර ගමනේ අරමා සඳහන් කළ ගින්න කලුවර තිරිසන් ලෝක මනුෂ්‍ය ලෝක දිව්‍යතල කුමක්ද ඔබට සංඥා පුවරුවේහි සටහන් වෙන්නේ. ඒ තියෙන දෙයට ඔබ හැරවිය යුතුමයි. ගින්න නම් නිරයටත් කලුවර නම් പ്രേත ලෝක යක්ෂ ලෝකවලටත් තිරිසන් ලෝකේ නම් තිරිසන් ලෝකයටත් මනුෂ්‍ය ලෝකේ නම් මනුෂ්‍ය ලෝකයටත් දිව්‍ය ලෝකේ නම් දිව්‍ය තලයකටත් ඔබ යා හැකි. හැබැයි පින්නතුනි යම් කෙනෙක් මේ භවයේ තුලම කෙලෙස් පරිනිර්වාණය කරන්නේ නම් ඒ සියලු ගමන නතර කොට සංසාර විමුක්තිය සකස් වෙනවා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඒ උතුම් සැනසීම කරා සිත මෙහෙවන්නට ඔබට මේ උතුම් දේශනය හේතු වාසනාම වේවා. අද මේ උතුම් සද්ධර්මානුශාසනය මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල ඊටාම වටිනා ප්‍රසන්න මනුස්ස ජීවිතයක් ලබලා ගුණ ධර්ම පුරමින් කටයුතු කරන දෙහිවල පල්ලිදොර පාරේ පදිංචි හිරන්ති ප්‍රනාන්දු පින්වත් මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය යන පින්වත් දෙපළගේ සදැහැති දායකත්වයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ බොහෝම ගුණ යහපත්කමිනුයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපේ පින්වත් හිරන්ති ප්‍රනාන්දු මහත්මිය අපේ අතුරුගිරිය අභයවීර ධර්මායතනයේ සිදුවෙන කුදුමහත් සෑම කටයුත්තකදීම ශ්‍රද්ධා සම්පන්න සිතින් කටයුතු කරන පින්වන්ත මව් කෙනෙක් පින්වන්තියක් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. අපේ අතුරුගිරිය අභයවීර ධර්මායතනයේ ඉදිකරන ධර්ම මන්දිරය විශේෂයෙන්ම ධර්මශාලාව ඒ වගේම මහා භද්‍රකල්ප විහාරය ඉදිවෙමින් පවතින මහා භද්‍රකල්ප විහාරය ඒ වගේම ධම්මචේතිය මේ වසංගත කාලයේ වුවත් සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ඔබ වැනි සදැහැතියන්ගේ සත්පුරුෂ සදැහැති දායකත්වයෙන් ඉදිකලේ ධර්ම මන්දිරයේ වෙනුවෙන් පින්වත් හිරන්ති ප්‍රනාන්දු මහත්මිය අපට විශේෂයෙන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනා. මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්නට අවශ්‍යයි. ඒ වෛරින් කටයුතු සඳහා පූර්ණ දායකත්වයේ සපයන්නට යෙදුනා. ඒ වගේම තමයි විවිධාකාරයෙන් මේ පින්බිමේ සිද්ධ වෙන දහම් කටයුතු සමගින් සදහැ සිත් පෙරදරි කරගෙන කටයුතු කරනවා. අපි ඉදි කරගෙන යනු ලබන ඒ උතුම් ධර්ම මන්දිරයේ කටයුතු වෙනුවෙන් සදහැති දායකත්වයේගෙන කටයුතු කළ හිරන්ති ප්‍රනාන්දු පින්වත් මහත්මියත් ඒ වගේම අද මේ උතුම් සද්ධර්මානුශාසනය සඳහා සදහැති දායකත්වයේගෙන කටයුතු කරන සඳමාලි කොඩිකාර පින්වත් මහත්මියගෙත් ඒ දෙපළගේ සත් අරමුණු අතර ජුනි මාස 2 වන දිනට 94 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 9කට පෙර පරලොව සැපත් ආදරණීය නීටා සිල්වා මෞතුමියට සහ සැප්තැම්බර් 6 වන දිනට 104 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 23කට පෙර පරලොව සැපත් පී ජයරත්න සිල්වා ආදරණීය පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් එම දයාබර දෙමාපියන් දෙපළට නිවන් සාක්ෂාත් කර ගැනීමට උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි ඔබ දෙපළගේ සත් අරමුණ වන්නේ.
ඒ වගේම සෙසු අරමුණු අතර පින් අනුමෝදන් කිරීම හැටියට මීට වසර 21කට පෙර මිය ගිය විමල් ජයසිරි බාප්පාට සහ වසර 3කට පෙර මිය ගිය කේ ගුණවතී නැන්දනිය ඇතුළු පරම්පරාගත සියලු ඥාති මිත්‍රාදීන්ට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සිත්පත ආශිර්වාද කිරීම අතර දිලිනි ප්‍රනාන්දු නිලූකා කොඩිකාර ගයනි කොඩිකාර යන දියණියන් තිදෙනාට ඒ වගේම කුසල් ඒෂාන් ප්‍රනාන්දු පුතාට සහ ඩේෂා ජයසූරිය යුවනි යුහන්සනා නුයිනී නෙහන්සනා යන මිනිබිරියන් තිදෙනාටත් සියලු රෝග ලෙඩ රෝග වලින් ආරක්ෂා වී රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමටත් මේ පුණ්‍යවන්ත මොහොතේ සත් සිතුවිලි ඇති කරගන්නවා. මේ උතුම් පින්කම ඒ සඳහා ආශිර්වාදයක් වේවා කියන පුණ්‍යවන්ත සිතත්. ඒ වගේම පුණ්‍යසිරි කොඩිකාර අයියා කමලා සිල්වා පුංචි අම්මා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝාෂිරි ප්‍රාර්ථනා කිරීමත්. ඒ වගේම විශේෂයෙන්ම ගරුදේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ වන අපිටත් මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් අපිත් සාදු 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 සිතින් ඒ උතුම් ආශිර්වාදය අනුමෝදන් වෙනවා. ඒ වගේම ධර්මදේශනා මෙහෙවන ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් තව තවත් මෙවැනි පින්කම් සිදු කිරීමට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත්. ඒ YouTube නාලිකාව මෙහෙවමින් මේ උතුම් සත්පුරුෂ ක්‍රියාවෙහි යෙදෙන ගයාන් දුෂ්‍යන්ත මහත්මයාණන්ටත් දැනට අප රට තුල ඇතිව තිබෙන අර්බුද කාරී තත්වය වහවහ දුරු වී රටට සාමය සහ සියලු වැසියන්ට දුක් කරදර වලින් නිදහස් වීමට ඉඩ අවස්ථාව සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනයත් බණ ඇසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මෙම උතුම් ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා කියන උතුම් සත් සිතුවිලි ඇතිව පින්වත් දෙහිවල පල්ලි දොර පාරේ පදිංචි හිරන්ති ප්‍රනාන්දු මහත්මියත් සඳමාලි කොඩිකාර මහත්මියගෙත් ඒ සත් සිතුම් පැතුම් සඵල වේවා. ඔබට මේ උතුම් දානමය ධර්ම දානමේ පින්කම මේ උතුම් දුර්ලභ වූ මනුෂ්‍ය භවය ආරක්ෂා කරගෙන මරණයෙන් සංසාර විමුක්තිය කරාම සිත මෙහෙවන්නට නිවන සාක්ෂාත් කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ කුසලයේ ආශිර්වාදයක් වේවා. විශේෂයෙන්ම මේ වෙලාවේ නැවත නැවතත් දිවා රැ පිං වැඩෙන මහා පිංකමක් සමගින් සහ සම්බන්ධ වුණු පින්වත් හිරන්ති ප්‍රනාන්දු මහත්මියට අපේ ධර්ම මන්දිරයේ ඉදි කිරීම ඉදි වෙමින් පවතින ධර්ම මන්දිරයක කොටසක් නිමාවට පත්ව තිබෙනවා. තව දුරටත් අපි මහා භද්‍ර කල්ප විහාරයත් ඒ වගේම අවබෝධයේ සංකේතය වන බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමත් චෛත්‍ය රාජානන් වහන්සේ ධම්මචේතිය නමින් ඉදි කිරීමත් කටයුතු සිදු වෙමින් පවතින මේ දුර්ලභම කාලයේ අසීරුම කාලයේ ඔබ කරන පින්කම් ඔබට සංසාර විමුක්තිය පිණිසම නිවන් පිණිසම පවතිවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වූ ඔබ සැමට වහවහා උතුම් ධර්මාවබෝධයම සිදු වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මාස 2 වන දිනට 94 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 9කට පෙර පරලෝසපත් ආදරණීය නීටා සිල්වා මෞතුමියට සහ සැප්තැම්බර් මාස 6 වන දිනට 104 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 23කට පෙර පරලෝසපත් පී ජයරත්න සිල්වා ආදරණීය පියතුමන්ට
පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දෙහිවල පල්ලිදුර පාරේ පදිංචි හිරාන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය යන පින්වත් දෙදෙනා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් හිරාන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා